නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ජරාමරණස්ස වේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේශේති ධම්මකතිකෝ භික්ඛූති අලං වචනාය. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහැවතුනි, ආරාධිත බවතුන්, නිවන උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන මාතෘකාව යටතේ තමයි මට නිදහස දීලා තිබෙන්නේ. ඔබ මේ නාලිකාව ශ්‍රවණය කරන අරමුණ කෙනෙක් නම් සතියකට පමණ පෙර අප ධර්ම දේශනාවක් කරමින් ලෝකයා දකින ධම්මකතිකයා පිළිබඳ විවරණයක් කළා. ඒ ධර්මදේශනාවේ තිබුණේ ධර්ම ශ්‍රවණය කරන ලෝකයාගේ දක්ෂතාවයේ දුර්වලතාවයන් අනුව දේශකින් වහන්සේ ධර්මකතිකෙක් වෙන ආකාරය පිළිබඳ වෙනස්කම්. පිරිස ගැඹුරින් වටහා ගන්නට දුර්වල නම් ඒ දුර්වල දේ කියන කෙනා ධම්මකතිකෙක් වශයෙන්. අනේ විදිහට වෙනස්කම් කීපයක් සහිතව මම ඒක පැහැදිලි කළා. මම මතක් කළා ධම්මකතික සූත්‍ර තව ගොඩක් තියෙනවා ත්‍රිපිටකයේ කියලා. මේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ පවතිනා වූ ධම්මකතික සූත්‍රය. මේක පැහැදිලි කරනවා මේ වගේ සිද්ධියක්. අතකෝ අඤ්ඤතරෝ බික්ඛු යේන භගවතේන සංකමේ. ඔබ දන්නවා එකෙන් කියන්නේ මොකද? එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ යම් තැනක දෙතෙන්ට එළඹුණා. එළඹ උන්වහන්සේට වැඳලා එකත් පස හිටියා. එකත් පස ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසනවා. ධම්මකතිකෝති බන්තේ උච්චති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධම්මකතික කියලා කියනවා. කිත්තාවතානුකෝ බන්තේ ධම්මකතිකෝ හෝතිති. කොපමණකින් ධම්මකතිකෙක් වෙනවද? අන්න දැන් බුදුරජාණන් වහන්සේ ධම්මකතිකය විග්‍රහ කරන ආකාරය තමයි එක සූත්‍රයක තියෙන ආකාර. අනිත්තත් මීට බොහෝ සෙයින් සමානයි, මාර්ගයේ පමණයි පොඩි වෙනසක් තිබෙන්නේ. අපි මේකත් කියලා තවත් එකක් කියමු. එතකොට සේරුන් දෙසින් ඊළඟ දවසට. දැන් සාමාන්‍යයෙන් අපි මේ ධර්මදේශකින් වහන්සේලාට ඔය ධම්මකතික කියන පදේ සමාජයේ යොදනවා. විචිත්‍ර ධම්මකතික හරි මාධ්‍ය ධර්මදේශක හරි ආදී වශයෙන්. නමුත් මේ ධම්මකතික භාවය විතරක් නෙවෙයි මේකේ පෙන්වන්නේ. තවත් කරුණු දෙකකුත් පෙන්නනවා. අනේ යනු අපට ධම්මකතිකයෙකුගෙන් ගන්න ඕන දේ මොකක්ද කියන එක ඔබට මේකේ කියවෙනවා. විතරක් පමණක් නෙවෙයි. උන්වහන්සේ හෝ ඔහු ධම්මකතිකයෙක් විතරක් වෙලා බෑ. ඒක ඇත්තනම් ඔහු එයා ධම්මානුධම්ම පටිපන්න කෙනෙක් වෙන්න වෙනවා. එතනින් එහාට ගියාම ප්‍රතිඵල ලබන්නෙක් වෙන්න වෙනවා. අර ධම්මානුධම්ම පටිපන්නව පාසා ප්‍රතිඵල ලැබීම අර මුල් ධර්ම දේශනාවේ ධම්මකතික සූත්‍රයේ තිබුණේ නැහැ. ඒ අනුව තථාගතයන් වහන්සේ වදාළ වචනේ තමයි මම ඔබට අර ඉදිරිපත් කළේ පෙර පළමුව. භික්ෂුව ඉඳින් භික්ෂුතෙමේ ජරා මරණය පිළිබඳව කලකිරීම පිණිස, ඒ වගේම නොයල්ම පිණිස සහ ජරා මරණ නැති කිරීම පිණිස දහම් දෙසා නම් ඒ භික්ෂුවට ධම්මකතිකයයි කීමට සුදුසුයි.
එහෙනම් ඉහාත්ම වශයෙන්ම ලෝකයාට ජරා මරණ දුකින් මිදෙන පාර කියලා දෙන ක්‍රියාවලිය තමයි තථාගතයන් වහන්සේ ධම්මකතික කියලා පෙන්වලා තිබෙන්නේ. ධම් දෙසන්නේ භික්ෂුන්ට නෙමෙයි සමාජයට. ජරා මරණ වලින් මිදෙන වචන කියන එකේ තේරුම ජීවිත අවසානයේ ජරාවක් මරණයක් නැති වෙනවා කියන එක නෙමෙයි ජරා මරණ දුකින් මිදෙනවා. එහෙමයි කියන්න ඕන. ජරා මරණින් කිව්වොත් සාමාන්‍ය තථාගත ශරීරයේ පවා දි รา යනවා. එයත් සමුගන්නවා. දි รา යාමට නම් දි รา යන කියලා කියනවා. උන්වහන්සේවත් මගේ ශරීරය දැන් දි รา ගිය කරත්තයක් වගේ කියලා තියෙනවානේ. සමාධිසුවෙන් තමයි නැගිටවලා තියෙන්නේ කියලා. නමුත් සමු ගැනීමට මරණ කියන්නෙත් නැහැ. ඒ කියන්නේ තථාගත ධර්මය අනුව ගිය පුද්ගලයා ඉහාත්ම වශයෙන්ම ජරා මරණ දෙකෙන් නිදහස් වෙනවා. අර මේ පෙන්වන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය. මතක තියාගන්න. කලකිරීම පිණිස, නොයල්ම පිණිස, මිදීම පිණිස. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළ පෙන්වන්නා වූ ධම්මකතිකත්වය. තව මේකේ පේලි 10ක් 12ක් තියෙනවා. නමුත් අපි එකකින් පැහැදිලි කරගනිමු. දැන් එතකොට අපි මේ ජරා මරණ කියන වචනට අදාළ අර්ථය දිරීම මේ යාම කියලා ගත්තොත් නොදිරණ කෙනෙක් නැහැ. ශරීරය අතහරින කෙනෙකුත් නැහැ. අතහරින්න නැති කෙනෙකුත් නැහැ. නමුත් බුදුන්ට රහතුන්ට මේ ශරීරය අතහැරීම දුකකුත් නැහැ. ඒ වගේම අර දි รา යාමේ ඒ දුකකුත් නැහැ. දි รา යන එක නෙවෙයි එහෙම නම් දුක තියෙන්නේ. ඒවා එසේ සිදුවෙද්දීම උන්වහන්සේලා ඉහාත්ම වශයෙන් මේ ජීවිතේදීම ජරා මරණයෙන් නිදහස් වෙලා. දැන් ඉතින් මේකේ මේ පිළිබඳව තියෙන පෙළයි මං හිතන්නේ දහම් පෙළවල් 15ක් හෝ 12ක් තියෙනවා. ඒ ඔක්කොගෙන්ම එක තැනකට යන්නේ. එබැවින් මේ පෙළමම කෙටියෙන් කියලා එක තැනකින් ගන්නවා. ජරා මරණ නැති කරන්න මොකද කරන්න ඕන? ජාති නැති කරන්න ඕන. ඒකට ජාතිය නැති කිරීම වෙනස ධර්ම දේශනා කරනවා නම් ඒත් ධම්මකතිකේ. ජාතිය නැති කරන්න. භවය නැති කරන්න ඕන. භව නිරෝධාය ධම්මං දේශේති. භව නැත්තම් ජාති නැහැ, ජරා මරණ නැහැ. භව නැති කරන්න. උපාදානය නැති කරන හැටි කියලා දෙන්න ඕන. මේ එක එක දහම් පෙළවල් වෙනම තියෙන මතක තියාගන්න. එතකොට උපාදානයේ නොයල්ම කලකිරීම මෙදීම වෙනස දේශනා කරනවා නම් ඒ ධම්මකතිකේ. උපාදානයට හේතුව තණ්හාව. එතකොට තණ්හාව කෙරෙහි කලකිරෙන්න නොයැලෙන්න මිදෙන්න දේශනා කරනවා නම් ඒ ධම්මකතිකත්වය. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවේ නොයැලෙන්න කලකිරෙන්න මිදෙන්න දේශනා කරනවා නම් ඒ ධම්මකතිකයක්. වේදනාවට හේතුව පස්ස. පස්ස කෙරෙහි කලකිරෙන්න නොයැලෙන්න මිදෙන්න ධර්ම දේශනා කරනවා නම් ඒ ධම්මකතිකයක්. තව එහාටත් ඔබ දන්නවනේ මේ වචන ටික. සලායතන, නාම රූප, විඥාන, සංඛාර, අවිජ්ජා. එතකොට මේ පටිච්චසම්පාදයේ 12 පෙළටම අදාළ පෙළස් 12ක් තියෙනවා. මේ
කොරිතැන් පටින් පටන් ගත්තත් එක් දෙයක් කිරීමෙන් සියල්ල කෙරෙනවා. ඔබ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ සවන් දීලා හෝ කියවලා තියෙනවා නම් ඒකෙත් මේක පැහැදිලි කරනවා. කොපමණකින් සම්මාදිට්ඨියත් එක් වේද? ඒකෙත් දුක දනීද හේතුව නැති උතන පමණක එතනින් එහාට තවත් ක්‍රමයක් ඇද්ද කියලා ගත්තාම ආයෙත් මේ ජරා මරණ වෙනලා අවිද්‍යාව දක්වාම ක්‍රම පෙන්වලා තිබෙනවා. තේරෙනවද බුදු සමයේ ධර්මදේශනාවල තේමාව? මිනිසාට ඉහාත්ම වශයෙන්ම තමන් පසුපස ලුහුබැඳ එන්නා වූ මේ ආතතිය අසීමිත දරාගන්ට බැරි දුක් ප්‍රමාණයෙන් නිදහස් වී ජීවත් වෙන පාර. ඒ අනුව යම්කිසි සමාජයක් තුළ අනාගත බුදුරජාණන් වහන්සේ දකින්ට යන්න හෝ උන්වහන්සේගෙන් ධර්මය අහලා මෙවැනි නිදහස් වෙන්න ධර්ම දේශනා කරනවා නම් එතකොට මේ ත්‍රිපිටකයේ ධම්ම කතිකත්වය එතන නෑ නේද? මා ඇතැම්මිට කියනවා දවුරුදු 2700ක් ඉතිහාසයේ සිදුවෙන සෑම දේවල්ම තම තමන් ඉගෙනගත්ත විෂය නිර්දේශයන්ට අනුව බොහෝ දන්නවා. ලියන්න කියන්න පාඩම් කරන්න උගන්වන්නත් දන්නවා. ඒ ඇස 2700ක් වන්නා වූ ශාසන ඉතිහාසයට යොමු වුණ අයරුණාම මොහොතක් ඔබ වෙත යොමු වෙලා නැහැ. අද මා දකිනවා මේ ඔක්කොම දැනගත්තත් කමක් නැහැ. ඔබ පමණක් දැනගත්තොත් ඔබ පිළිබඳව අර සහස්ස මපිච්චේ වාචා අනත්ත ප්‍රසංගිතා. ඒකං අත්තපදං සෙය්‍යා වෙනවා. අර්ථයක් නැති වද 1000ක් ඇහුවට වඩා අර්ථයක් ඇති එක පදයක් අහලා සංසිඳනවා නම් ඒකනේ උතුම් කියලා පෙන්වන්නේ. ඒ නිසා මේ සමාජය බණ ගොඩාක් අවශ්‍යයි කියලා. විශාල දැනුමක් අවශ්‍යයි කියන සංකල්පයක ඉන්න එපා. මේ සූත්‍රය තුළම න්‍යාය 12ක් හෝ 13ක්. ඒක විස්තර කරලා තිබෙනවා. එකකින් දැනගන්න ඕන. කුමක් සඳහාද ආයෙත් බලන්න. ජරා මරණ සචේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේශේති. ජරා මරණ පිළිබඳව කලකිරෙන්නටයි නොයල්ම සඳහායි නැතිනම් මෙදීම සඳහා තමයි ධර්ම දේශනා තිබිලා තියෙන්නේ. ඔබ මේ ජීවිතේ ක්‍රස් කරගන්නා වූ පුණ්‍ය සම්භාරයන්ගේ විපාකයේ මිනිසුන් අතර දෙවියන් අතර විඳින්න සංසාරේ ගමන් කරන්න ඒක සපයි කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඔබට මේ හැම එකක් තුළම ජාති සහ ජරා මරණත් හම්බ වෙනවානේ. ඔබ ජරා මරණ හොඳයි කියලා කියන්නේ. මට ඒවා තිබුණට කමක් නැහැ. පින් විපාක හම්බ වෙනවා නම් ජරා මරණ තිබුණට කමක් නැහැ. ඒ අනුව මෙම දහම් පෙළගේ කොතනින් පටන් ගත්තත් ඊට අදාළ කාර්යයට පෙර තියෙන කාරණේ නිසයි ඒ කාර්යය සිදු වෙන්නේ. පෙර තියෙන කාරණේ කෙරෙහි කලකිරීම නොයල්ම මිදීම පිණිස කරුණු පැහැදිලි කරන්න ඕන. ජරා මරණ නම් ජාති, ජාති නම් භව, භව නම් උපාදාන, උපාදාන නම් තණ්හා. ඔය විදිහට ගෙන්න පුළුවන්. අපි මේ ධර්ම දේශනාවලදී මේ එක එක තැන් ඔස්සේ පැහැදිලි කරලා තිබෙනවා. එනිසා මේ කලකිරීම නොයල්ම මිදීම කෙනෙකුට පැහැදිලි කරන්න වෙනවා. ඒ සඳහා දේශනා කරන්න ඕන. ඇයි කලකිරෙන්න ඕන? ඇයි නොයැලෙන්න ඕන? ඇයි මිදෙන්න ඕන? අන්නේ කරුණ මේ දහම් පෙළ අනුව ගත් කල නම් පටිච්චසමුප්පාදයේ දහම් පෙළ අනුව දේශනා කරන්න ඕන. සලායතන වර්ගය ගත්තා නම් සලායතනයක් තුළ සිදුවෙන ආකාරය පිළිබඳ මිදෙන ආකාරය නිදහස් කරනවා. පංචස්කන්ධය ගත්තා නම් පංචස්කන්ධ ධර්මතාවය තුළ. එමයි ඒක තිබෙන්නේ. කෝකෙන් ගත්තත් තිබෙනවා. අන්න සවන් දෙන අයට අපි නම් මේ පෙළ මුලට මෙයමු අද.
මුල මේක පෙන්වන්නේ අවිජ්ජාචේ බික්කු නිබ්බිදා විරාදාය නිරෝධාය ධම්මං දේශේතේනේ. එවිට ඉන් එහාට අනිත් ඔක්කොම කාරණා පිළිබඳව අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. එතනින් එහාට ඔක්කොම නිරෝධනේ. ඇතැම්මට මා ඔය ප්‍රකාශ කරන්නේ ඒකයි. මේකේ කරුණු දෙකයි. එකක් අවිද්‍යා පත්‍ය සංඛාරා අනිත් එක අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. නමුත් අපට එහෙම හිතාගන්න අවශ්‍ය දැක්මක් නැත්තේ මේ දහම් පෙළ සිංහලට නගා පැහැදිලි කරන්නට යාමේදී සමාජයට මේ අවිද්‍යා පත්‍ය සංඛාරා පෙර ජීවිතයේ දෙයක් බවට එත්තු ගන්නවා තිබීම. බලන්න උත්සාහ කරලා පෙර ජීවිතයේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන් කාටද කියලා. කවදාවත් ඒක කෙරෙන්නේ නැහැ. මන්දයත් මේ ස්කන්ධ පංචකය පිළිබඳ අර්ථ විග්‍රහයේදී පෙර කියන කොටස නැසුන එකක්. ආයෙ ගන්න බෑ. අනාගතය කියනකොට සාප නැති එකක්. දැන් විතරයි. මේ දැන් කියන මොහොතේදී මේ අතීතයයි වර්තමානයයි වර්තමාන හේතුයි කියනා වූ සියල්ල එතන සිදුවෙන බවට ගැඹුරු නුවණක් තියෙන්න ඕන. ඒ වගේම මේ ඇලිලා ඉන්න එක පිළිබඳව අවිද්‍යා සංකාරය අතීතයේ කරන දෙයක් නොව දැන් සිදුවෙන දෙයක් වශයෙන් දකින්න ඕන. පෘථග්ජන කියන සමාජයේ වර්තමාන මොහොතේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා රැස් කරමින් ඉන්න නිසා ඔවුන් සසරේ ජාති ජරා ව්‍යාධි මරණ උරු කරගන්න පාර යමින් ඉන්නවයි කියන එක ඔහුට තේරෙන්න ඕන. අන්න එතකොට තමයි අර නිබ්බිදාය කලකිරීම ඇති වෙන්නේ. එතකොට තමයි නොයල්ම පිණිස කටයුතු කරන්න හිතෙන්නේ. කලකිරී නොයල්ම පිණිස කටයුතු කළොත් තමයි මිදෙන්නේ. මේක කරුණු පැහැදිලි කරන එක, දිරිමත් කරන එක, මගේ යවන එක, උකටලි වෙන්න නොදෙන එක තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලා දිරිමත් කළා, උද්‍යෝගිමත් කළා කියලා කියන්නේ ඒකයි. මන්දයත් මෙම ප්‍රතිපදාව ජලාශයක නැත්තම් ජලපහරක උඩ පැත්තට උඩුගම් බලා යාමක්. මුළු සංසාර ප්‍රතිපදාවම මිනිසාගේ උඩුගම් බලා යාමක් වෙනකොට පහළට යාමක්. ඒක පුරුදු වෙලා බලවත් වෙලා ඒ ඔස්සේ යමින් හිටියේ. පහළට ගියොත් සයුරට, සාගරයට ඕනෑම ගඟක් නදියක් කොහෙන් ගියත් වැටෙන්නේ එතෙන්ටනේ. මතක තබා ගන්න. ඒ වගේ පහළට යාම කියන්නේ අනුසෝතගාමී. අනුසෝතගාමී මොන පාරින් ගියත් සංසාරයට තමයි වැටෙන්නේ. සංසාරය නැමැති සාගරයට. ඒ අනුසෝතගාමී ප්‍රතිපදාව පෘථග්ජන පුද්ගලයා තුල නරක එකක් වශයෙන් පාප මාර්ගය තුලත්, පුණ්‍ය මාර්ගය තුලත්, හොඳ එකක් වශයෙන් ධානා මාර්ගය තුලත් මේ පහළට යන එක තියෙනවා. මන්දයත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකට මේ ලෝකේ කවුරුත් කුසලයේ කියලා පිළිගන්න එකක් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරයේ අවසානයේ උරුම වෙන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. අනිත් පෙළේ කොහම ගියා. එහෙම කියන්නත් පුළුවන්. නිරෝධයෙන් සංඛාර නිරෝධන කියලා කියන්නත් පුළුවන්. ලියන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්, විභාගේ පාස් වෙන්නත් පුළුවන්. කවමදාවත්ම ඉස්සර ජීවිතයේ අවිද්‍යාව දුරු කරන්න ඉස්සර ජීවිතයට යන්න බෑ. හොඳයි, දැන් නම් මේක සිදු වෙන්නේ. ඔබ තුල මේ මොහොතේ නම් මේ බුදුන් වහන්සේ වදාළ අවිද්‍යා පත්‍ය සංඛාරා සිදු වෙන්නේ. දැන් නොකර ඉන්න බැරිද? දැන් පණින්ට පෙර සිතා බලන කියලා කියනවානේ. පණින්ටයි යන්නේ. පැන්නොත් ගොඩ එන්න බෑ. කල්තියා හිතලා බැලුවා නම් නොපැන ඉන්න පුළුවන් නේ.
එනිසා ප්‍රායෝගික ක්‍රියාකාරී ප්‍රතිපදාවේදී ඔය පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති දුටු දේ දුටු පමණින් නතර වෙන්න පුළුවන්ද කියලා. නමුත් පෘථග්ජන කියන පුද්ගලයා දුටු දේ ඇසූ දේ වැටහුණු දේ දුටු පමණින් නතර වෙන්නේ නැහැ. ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් අවිද්‍යාපච්චය සංඛාරා කරනවා. පොතේ තියෙන අවිද්‍යාපච්චය සංඛාරානෝ තමන් තුළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවෙනා වූ මේ අවිද්‍යා සංඛාරය ඔබට පැහැදිලි කරලා දෙනකොට ධම්මකතකින් වහන්සේ නමක් දැන් මේ වැරදි පාරේ නේද යමින් ඉන්නේ කියලා ඔබට වැටහෙනවනේ. ඔබේ අදහසක් තියෙනවා. මම වගේ උදාහරණය ගන්න. පූජනීය ස්ථානයක් වූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්න යන්න. මේ අදහසින් ඔබ කොළඹින් ගොඩ වෙනවා. නමුත් ඔබට රාගම සන්දිස්ථානය, පොල්ගහවෙල සන්දිස්ථානය, මහව සන්දිස්ථානය කියන තුනක් හමු වෙනවා. මේවෙන් ඒ පාරක ඔබ ගියොත් ඔබට අනුරාධපුරේ මුණ ගැහෙන්නේ නැහැ. අරමුණ එතන වුණාට යන්න වෙන පාරක. එනිසා ඔබට දුකින් අත මිදීමේ අරමුණක් තිබෙනවා. ඔබ ඒ පාරේ යනවා කියලා තෝරගන්නේ පාප මාර්ගයේ, පුණ්‍ය මාර්ගයේ, ධානා මාර්ගයේ. වෙන පැත්තකට මේ තුනම හැරිලා තියෙන්නේ. රාගමින් හැරුණොත් උත්තලම් පැත්තට යන්න පුළුවන්. පොල්ගහවලින් ගියොත් නුවර බදුල්ල පැත්තට යන්න පුළුවන්. මහවින් ගියොත් මඩකලපු ත්‍රිකුණාමලේ යන්න පුළුවන්. කොහාටත් කොහේ හරි පාරක් තිබුණාට කොහෙවත් ගියාට හරියන්නේ නැහැ. ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේ බුදුන් වහන්සේ පහළ වෙනකොට තිබුණා වූ අනුගමනීය ප්‍රතිපදාව එකක්වත් දුකින් මගහැරීම, දුක යටපත් කිරීම ඇරුණාම භව ගාමී ඇරුණාම භව නිරෝධ ගාමී තිබුණේ නැහැ. අපිට මේ බුදුන් වහන්සේ ලිකල සමයයි අනිකුත් සමයයි අතර වෙනස තේරුම් ගන්නට බැරිකම තමයි දැන් තියෙන්නේ. ඇඳුමෙන් බෞද්ධ වෙලා, ඇඳුමෙන් භික්ෂු වෙලා අර පෙර තිබිච්ච පාරවල් වලම යමින් ඉන්නවා. ඇයි ඒ ඔය පටිච්චසමුප්පාදය කළ හානිය? අතීත ජීවිතේ, මේ ජීවිතේ, අනාගත ජීවිතය තුනකට බෙදලා සිංහලෙන් අර්ථ විග්‍රහ කරලා පාඩම් කරවලා කළ කෙනත් වැරදි, පාඩම් කරගත්තත් වැරදි, සියල්ල අනාතයි. තථාගතයන් වහන්සේ වදාහරනවා කනේ කනේ ත්වං ජායසේච ජීයසේච මීයසේච සනයක් සනයක් පාසාව උපදිලා දිරනවා මැරෙනවා. වෙන්න ඕන සියල්ල සනේ තුල වෙන්න ඕනනේ. ඒ සනේ තුල අතීතයේ තියෙන්නත් ඕන, වර්තමානයේ තියන්නත් ඕන, අනාගත ඵල තියෙන්නේ වර්තමානයේ හේතු තියෙන්න ඕන. අතීතයට රැවටුනොත් වර්තමාන ඵල, වර්තමාන ඵල ලැබුවොත් වර්තමාන හේතු. මේ තමයි මිනිසාගේ පමාද විහාරී ප්‍රතිපදාව. දැන් මේක ලොකු දෙයක් වශයෙන් සලකන්න ඕන නෑ. ඔබට මෙතෙක් ශ්‍රවණය කළා වූ ධර්මදේශනාශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවනිද ඔබ පුද්ගලයෙක් වුණාට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධ ධර්මයේ ඉපදීමක් මැරීමක් කියලා. ඒ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සිදුවෙනවයි කියලා. ඒකේ අතීතය කියන්නේ ඉස්සර ජීවිතේ නෙමෙයි Taman තැබුවේ කෙතෙන්ට එන එක කියලා. පස්සේ පැහැදිලි කරන්නේ පරණ Taman තබාගත්ත ලෝභය, දේශය, මෝහය, වෛරය එතෙන්ට එනවා. ඒක අතීත හේතුවක ඵලය. දැන් ඒකට එකතු වුණාම ඔබට වර්තමාන කර්ම රැස්වීම සිදු වෙන බව තේරෙනවද?
වර්තමාන කර්ම රැස් වුණොත් අනාගත ඵල උපදින්න හේතුත් ඉතුරු වෙනවා කියලා තේරෙනවද? කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කර්ණ කර්මය කල විපාකය. කර්මය දැන් විපාකයේ මතුවට. කර්මය දැන් විපාකයේ මතුවට. සුයාන කර්මය දැන් විපාකයේ මතුවට. එහෙම කර්ම විපාක දෙකක් වශයෙන් බලන්න. දැන් මේ කර්ම වෙන්න ඇරලා විපාක නවත්තන්න බෑ නේද? කර්මත් නැත්නම් විපාකත් නැහැ. අන්න මෙතන තමයි මේ ජරා මරණ වලට පාර ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒ නිසා මේක ගන්න මේ දහම් පොත් තුල මේට වඩා ගැඹුරට යමින් ස්කන්ධ පංචකේ නම් ඒකකයේ තුල සිදුවෙන්නා වූ අතීත හේතු පහක ආගමනය වර්තමාන ඵල පහකට එකතු වීම වර්තමාන හේතු පහක් තැබීම නම් වූ දහම් න්‍යායක් තිබෙනවා. ඒකේ අතීතයේ ඉස්සර ජීවිතේ නෙමෙයි අනාගතයේ මතු ජීවිතයත් නෙමෙයි. අතීතයේ වර්තමානයකට බලපෑ හේතු. වර්තමානයේ මුලා වීම නිසා අනාගත ඵල උපදින්න තබන හේතු. එක තුලම දැන් මේක මම තවත් විදියකින් පෙන්නනවා ඔබට. එතකොට ඔබ දකින්න ඔබට මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මොනම ප්‍රසාදයට යමක් ගැටුණත් ඒකට උපදින කාම විතර්කයේ ව්‍යාපාද විතර්කෝ විහිංසා විතර්කයේ දැන් එකක්ද අතීත හේතුක ඵලයක්ද? පළවෙනි වතාවට ගැටලා කිසිම කෙනෙකුට ওই විතර්ක උපදින්නේ නැහැ. මොකද ඔය විතර්ක හටගන්නේ තේන සංකම් ගච්ඡති අනුසේතිනේ. අනුසේ තැබුවොත් තමයි හටගන්නේ. අපි ධර්ම ශ්‍රවණය කරන්නේ අනුසේ තවලා කලක් තිස්සේ. ධර්ම ශ්‍රවණය කරයි කියලා අනුසේත වලින් තේන සංකම් ගච්ඡති නතර වෙන්නේ නැහැ. එනිසා වර්තමාන මොහොතේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ උපදින්න බලපාන්නා වූ සාධකය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව නම් වූ අතීත හේතු. දැන් ඔබ එකතු වෙනවා. දැන් ඔබ පැවැත්මට එකතු වෙනවා. ඇහි කනේ නාසයේ දිවේ කයේ සිතේ විඥාන කියන වචනෙන් පෙන්වන්නේ ඒකයි. චක්කසෝත ගාන ජීවහා කාය විඥාන. නාම රූප සලආයතන පස්ස වේදනා. සලආයතනයන්ට බාහිර නාම රූප නිසා ඔබට අදාළ පස්ස වේදනා හට ගන්නවා. ඔබට අදාළ ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද අඩු උන්ද වැඩි එකද? දැන් ඔබ මොකද කරන්නේ? මල අතීතයක් මෙතෙන් දාලන් තලු මරනවා. මලවිනියක් කර තබාගෙන යනවා. දැන් ඒ ඵලය. දැන් මේ ඵලයත් එක්කලාම ඔබ එතෙන්ට එකතු වෙලා ඉන්නේ. මමත්වෙන් අරන් ඉන්නේ. විතර්කයටපත් වෙලා ඉන්නේ කාම ව්‍යාපාද විතර්ක. එකතු වෙලා. දැන් එහෙනම් ඒ කර්මය සිද්ධ වෙනවා. එහෙනම් කර්මය සිද්ධ වීමේදීමත් තණ්හා උපාදාන වා විද්‍යා සංකාරම් වූ වර්තමාන ඵල ඉතුරු වෙනවා. තණ්හා උපාදාන බව අගට තියෙනවා නේද අවිද්‍යා සංකාරා කියලා. ඒක අතීතයේද දැන්ද වෙන්නේ. මෙන්න මේක නැවැත්තුවොත් නේද අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය වෙන්නේ. අතීතයට යන්න බෑනේ. මේක නම් තව වෙලා නැහැ. පරිණත පරිසිතා බලන කිව්වේ එකයි. වෙන්නේ නැතුව අන්න තථාගතයන් වහන්සේ මේ සසර හදන එකේ නිමාවක් නැති බව කාම රූපාරූප භවත්‍රය ඔස්සේ හදලා යන්න තියෙන ගමන නිමාවක් නැති බව ගැලවෙන්න කියලා දෙන්න කෙනෙක් නැති බව පැහැදිලි කරනකොට නිබ්බිදාය කලකිරීම පිණිස කරුණු පැහැදිලි කිරීම වෙනවා. එහෙනම් ඊට පස්සේ කලකිරුණා නම් ඇල්මයි අනාගතය හදන්නේ. ඒ නිසා
ඇල්මට කියනවා තණ්හා උපාදාන භව කියලා. නොඇල්ම පිණිස. මෙහෙමයි නොඇලෙන්නේ. මිදීම පිණිස. නිරෝධය එතන ඉවර වීම පිණිස. දැන් ඔය තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර ආවුනොත් නිරෝධ නැහැ. අන්න තථාගත බුදු පියාණන් වහන්සේ පිරිසක් එක් රැස් කරගෙන භික්ෂුන් හෝ හමු වෙන අය හෝ මේ තමන් පිළිබඳව ඇතිවෙන්නා වූ ඇතුළත සිදුවෙන්නා වූ මේ වට්ටගාමිනී ස්වභාවයේ ඉවරයක් නැති චක්‍රය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න ධර්ම දේශනා කෙරුවා. ඇරුණාම අපේ රටේ අද පවතින ආකාරයට වෙනත් අරමුණු මුල් කොටගත්ත ධර්ම දේශනා තිබුණායි කියලා මම දකින්නේ නැහැ. වෙනත් අරමුණු මොනවද කියලා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒක Taman තේරුම් ගන්න. මේ මුඛ්‍ය පරමාර්ථය තියෙන්න ඕන. දැන් මේ මොහොතේ සසරට බැඳෙන හේවත් වර්තමාන හේතු තබන එක අවිද්‍යා සංකාර නම් ඒ අවිද්‍යා සංකාර කියන්නේ තණ්හා උපාදාන භව කියන තුනට. ඒක පෙන්වන්නේ වර්තමාන ඵලයක් විදිහට නෙමෙයි වර්තමාන හේතුවක් විදිහට. මේ තණ්හා උපාදාන භව අරමුණ තුළ සිදු වෙන්නේ ඊට එහායින් පවතිනා වර්තමාන ඵලය තුලයි. වර්තමාන හේතු තැබීම සිදු වර්තමාන ඵලයට එකතු වීම තුල. වර්තමාන ඵලය ඔබේ විඥානෙහි තබා තිබෙනා වූ නාම රූපය සලආයතනෙන් මතුවෙනවා. සලආයතනට බාහිර දෙයක් ගැටෙනකොට මේක මතුවෙලා ඔබ එය පස්ස බවට පත් කරගෙන එවිඳිනවා. සෑම විටම පෘථග්ජන පුද්ගලයාගේ වර්තමාන මොහොත මලකුණක් රස විඳීමක්. මල අතීතයක් අරගෙන විඳවීමක්. තිබෙන දෙයක් නෙමෙයි සිතුවිල්ලට අගයක් හේතු කොට දෙයක් කොට කෙනෙක් කොට තැනක් කොට කාම විතර්කයෙන් ව්‍යාපාද විතර්කයෙන් විහිංසා විතර්කයෙන් හිස් අසාර නැති දෙයකට ඇලීමක්. ඒ නිසාම සතර හැදෙනවා අවිද්‍යා සංකාරය. දැන් එහෙනම් මේකට නොයල්ම ඕනේ. ඒ විතරක් නෙවෙයි නොයල්මෙන් මිදීමක් තියෙනවානේ. නිරෝධය. හොඳයි දැන් ගලන්න. තවත් සූත්‍රයකින් අරන් බලන්න. ඔය බුදුන් වහන්සේට වරදින්න බෑ කියන්නේ මම ඒකයි. මොනම සූත්‍ර පාඨයක් ගත්තත් ආපහු පෙන්වන්නේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකාරන්තෝ. ඔය එක පෙළක්. අර ඉමේ කියන්නේ මෙම කියන්නේ ජීවිතයේද? නෑ මෙම කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් හටගත්තා වූ රූපේ ශබ්දේ ගන්ධය රසය නිසා හටගත්තා වූ අර අතීතය හිතට ආපු එකට. ඔබ දැන් ඒ තුල ඉන්නේ. මේ සත්‍යයක් කියලා පිළිගත්තොත් තමයි වර්තමාන ඵල සහ වර්තමාන හේතු එකතු වෙන්නේ. ඒක පස්ස වේදනා තණ්හා උපාදාන භව විද්‍යා සංකාර කියන පද දෙකේ තියෙනවා. ඒ පිළිෙන් ගත්තොත්. නැත්නම් විඥාන නාම සලයතට පස්ස වේදනා කියන එක වර්තමාන මොහොතේ. තණ්හා උපාදාන භව විද්‍යා සංකාරා කියන එක මේ මොහොතේ නිදිගත් සිතට යට සිතට යන්නා වූ කාර්යය. ඒ තණ්හා උපාදාන භව කියන තුනටම තමයි අවිද්‍යා සංකාර. එහෙනම් ඇසෙත් කනෙත් නාසෙත් දිවෙත් අරමුණට එකතු වීම මුලාවීම තුළ ඔබ අවිද්‍යා සංකාරයක් කරනවා. දැන් නොයල්ම කලකිරීම නොයල්ම ගැලවීම පිණිස මෙන්න මේ මෝඩකම කරන්න එපා කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. දැන් ඔබට පුළුවන් නම් අර එකතු වුණ විතර්කයට කාම හෝ ව්‍යාපාද හෝ විහිංසා විතර්කයට නැත්නම් උපන්නා වූ පංච උපාදානස්කන්ධයට එකතු නොවෙන්න. දැන් එතකොට මොකද වෙන්නේ?
මේකෙම තියෙනවා තැනක පස්ස නිරෝධය. එකතු වුණු නැත්නම් පස්ස නිරෝධ වෙන්න වෙනවා. දැන් ඉන් එහාට වේදනා තියේද, තණ්හා තියේද, උපාදාන තියේද? නැත්නම් විඥාන නාම රූප සලආයතන පස් වේදනා තියේද? නැහැ. විඥානත් නැහැ, නාම රූපත් නැහැ, සලආයතන නැහැ, පස්සත් නැහැ, වේදනත් නැහැ. එහෙනම් තණ්හත් නැහැ, උපාදානත් නැහැ, භවත් නැහැ. අවිද්‍යා නිරෝධය. දැන් මේ නියපොත්තෙන් කැඩුවා. ගහ. පොරවෙන් කපන්න ලොකු වෙන්න දුන්නේ නැහැ. අන්න තථාගතයන් වහන්සේ මේ සසර හැදෙන හැටි, කර්මය සහ විපාකයේ කර්මයට එකතු වීමෙන් විපාකයේ සකස් වෙන හැටි, විපාක කර්මය මේ මොහොතේ විපාකයේ අනාගතේ පැහැදිලි කරමින්. කර්ම විපාක දෙක නවත්තන්නට. කන්නං කන්න විපාකං තස්ස පහනාය. සුක්ඛං සුක්ඛ විපාකං තස්ස ප්‍රහාණය පිණිස මේ මුලින් කඩන හැටි. පැලෑටිය පැලවිලා තිබෙනවා. නමුත් පොරවෙන් කපන්න ලොකු වෙන්න දෙන්නේ නැතුව නියපොත්තෙන් කඩා දාන හැටි උගන්වනවා. මෙන්න මේ කටයුත්ත කරන්නට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඕන එකකට එකතු නොවෙන්න දරා ගන්න පුළුවන් උත්සාහය තමයි කන්ති පරමන් තපෝතිතික්කා. දැන් ඔන්න තථාගත බුදු පියාණන් වහන්සේගේ ධම්ම කතික භාවය. දැන් ඇසෙත් කනෙත් නාසෙත් දිවෙත් කයෙත් මේ ලෝකෙට එකතු වෙන්න යාමේදී මේ එකතු නොවීම චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගානේන සංවරෝ සාදු, සාදු ජීවහාය සංවරෝ ඔන්න ආරම්භ වෙනවා. එතකොට අවිද්‍යා සංකාරය වෙනුවට එතනම විද්‍යා විමුක්තිය. විද්‍යා විමුක්තිය නම් අවිද්‍යා නිරෝධ සංකාරය ඉවරයිනේ. දැන් ඔබ පාර තේරුම් ගත්තා. කල්පනා කළේ නැහැ. අර වැරදි පාරක යන්න. ඔබ කෙලින්ම උතුරු දුම්රිය මාර්ගයේම යනවා. එතකොට ශ්‍රී මහා බෝධිය හමු වෙනවනේ. අර මාරු වෙන්න ඕන තැන් වලින් පාර වරද්දා ගත්තේ නැහැ. උත්තලම් පාරේ ගියෙත් නැහැ, බදුළු පාරේ ගියෙත් නැහැ, මඩකලුව පාරේ ගියෙත් නැහැ. අන්න එහෙම කරුණක් මේක. දැන් මේකම මට මේ ඉතුරු මිනිත්තු සියල්ල පැහැදිලි කරන්න මම ගන්නෙ නැත්තේ. මේක අංග 12ටමත් පැහැදිලි කර හැකි, නැවත නැවතත් පැහැදිලි කර හැකි. මේ අප තුළ වෙන්න ඕන දේ වර්තමානයේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සතිමත්ව මේ මෝඩකම කරපු මෝඩකමට එකතු නොවීමෙන් මේකෙන් මිදෙන්න පුළුවන් කියන බුද්ධ වචනේ. ඒක තමයි මේ නිබ්බිදාය, විරාදාය, නිරෝධාය ධම්මං දේශේති කියලා කියන්නේ. ওই ටික පැහැදිලි කරලා දෙන එක. දැන් තව මෙතනින් එහාටත් මේකේ වචනයක් තියෙනවා. ඒකත් පැහැදිලි කරගන්න වෙනවා. අරවායි ඒක තිබුණේ නැහනේ. ජරා මරණස්සචේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ධම්මානදම් පටිපන්නෝ බික්ඛු අලං වචනාය. අන්න කියලා බෑ. කරන්නත් ඕනේ. අහන කෙනත් කරන්න ඕන, කියපු කෙනත් කියලා හරියන්නේ නැහැ, Taman කරන්න ඕන. අන්න ධම්මානුධම්ම පටිපදාව කියලා වචනයක් ඔබ අහලා ඇති. ධම්ම අනුධම්ම. එකක් ධම්ම නම් ඊළඟ එක අනුධම්ම. මේ පෙන්නර අනුපස්සී විහෙරති වගේ නැවත නැවතත් බලනවා කියන එක. අන්න අරකින් පෙළදහම තේරුම් ගත්ත පුද්ගලයාට දැන් මේ ඇතුළත ක්‍රියාකලාපයේ, සසරට බැඳෙන ක්‍රියාකලාපයට අහු නොෙමින් බාහිර ක්‍රියාකාරකම් කරන්න වෙලා තිබෙනවා. බාහිර ක්‍රියාකාරකම් වල නෙමෙයි මේක තිබෙන්නේ, ඇතුළත බාහිර ක්‍රියාකාරකම් ලෝකෙට අවශ්‍යයි. ඒ පුද්ගලයා වෙනුවෙන් පැවති තිබෙන්නා වූ යහපත් රාජකාරිය. ගම වෙනුවෙන්, රට වෙනුවෙන්, පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන් ආදී කොට ඇති. දරුවන් වෙනුවෙන්. ඒ ක්‍රියාකාරීත්වය නෙමෙයි මේක තිබෙන්නේ. ක්‍රියාකාරීත්වය බාහිර එකක් බවකට වෙන්නේ. ඇතුළත ක්‍රියාකාරීත්වයක් වෙනම තියෙනවා. දැන් මෙන්න අරක තේරුම් ගත්ත පුද්ගලයාට නේද ධම්මානුධම්ම පටිපදාවට එන්න පුළුවන්. ඔබ ධම්මානුධම්ම පටිපදාව සෝතාපට්ටි අංගයක් වශයෙන් අහලා ඇති. නමුත් ධම්මානුධම්ම පටිපදාව කියන එකේ තේරුම ඊට පස්සේ හොයන්න තියනවාද?
අර ඔබ ඉගෙන ගන්න පියවරෙන් පියවර කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා. අන්න ඒ වගේ මේක මොහොතින් මොහොත. ඇසේ නම් ඇස තුළම මොහොතින් මොහොත. කනට මාරු වෙනවා නම් කනට, කනෙන් නාසයට. අත නොහැර තමා ක්‍රියාත්මක කරන්න වෙනවා. කුමක්ද ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙන්නේ එතකොට? ධම්මානුධම්ම ප්‍රතිපදාව උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම, නූපන් අකුසල් නොඉපදීමට ගන්නා වෑයම. ඒකම උපන් කුසල් දුරු කිරීමට ගන්නා වෑයම, උපන් අකුසල් නූපන් කුසල් ඉපදීමට ගන්නා වෑයම. මේ හතරක් එහෙම නෙමෙයි. මේ වැඩේ කරනකොට වර්තමාන මොහොතේ චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ ටික උපන් අකුසල් එකතු නොවීමෙන් දුරු වෙනවා. එකතු වෙලා අනාගත ඵල උපදින්න නොතැවීමෙන් නූපන් අකුසල් නූපදිනවා. එකතු වීමෙන් දුරු වීමෙන් නූපන් කුසල් උපදිනවා. නැවත නැවත කිරීමෙන් උපන් අකුසල් වැඩි දියුණු වෙනවා. ස්කන්ධ පංචකය තුල දකින්න. අකුසල් යනුවෙන් උපාදාන දකින්න. කුසල් යනුවෙන් මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ වෙන නිවන් දකින්න. නිවන. ඔන්න බුදුරජාණන් වහන්සේ උපන් මිනිසාට මහලු වෙන කල් ඉන්නේ නැතුව ජීවිතය තුළ හැකිතාක් ඉක්මනින් එදිනදා ජීවිතයේදී මෙන්න මෙහෙම පාරකට එන්න කියලා කියනවා. ඔන්න ධර්මස්සවනේ ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුට මේක කරන්න පුළුවනි නම්, අවතීර්ණ වෙන්න පුළුවනි නම්, තවත් සූත්‍රවල සඳහන් ඔහු මාරයා පරාජය කරන්න එළඹුණ කෙනෙක්. මාරයා සමග සරණට එළඹුණ කෙනෙක් කියලා තියෙනවා. මාර පරාජය කළ මොනිදුන්ගේ කරුණාසීතල මෙද්දහරා කියලා ගීතයක්ත් තියෙනවානේ. මාර පරාජය කළ මොනිදුන් ඔබටත් මාර පරාජය උගන්වනවා. අරක ගායනා කරන එක ආමිස පූජා පැත්ත විතරයි. උගන්වපු දේ කළොත් ප්‍රතිපත්ති පූජාව. එනිසා අපි මේ ලබන රසයේ සුවය කවියට, ගීතයට, රචනාවට නැගුවට ඒක ආයෙත් ප්‍රකාශනයක්. තමන්ගේ හිතේ පන්දේ. අදාළ තරට යන්නේ නැහැ. ඒක ඊට පස්සේ කලාවක් වෙනම ඇරුණාම, අර ලෞකික දෙයක් වෙනම ඇරුණාම අදාළ තැනට යවෙන්නේ නැහැ. මෙන්න මේ කරුණ. දැන් මෙතන බික්කු කියන එකේ තේරුම දැන් ගන්න එපා හාමුදුරන්ට විතරයි කියලා හැම. මා දකින්නේ ඒක අනුගමනය කරනවා නම් ඇඳුමක වුණත් ඒකයි බුදු සසුනේ භික්ෂුත්වය. මන්දයත් සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබික්ඛු. ඔහු බ්‍රාහ්මණෙක්, ඔහු ශ්‍රමණෙක්, ඔහු භික්ෂුවක්. කවුද මේ? සන්තති ඇමතියා. රජතුන් පිට ඇතා පිට රහත්ති. අර ඇතුළත දේ වුණා නම් පිට ඇඳු ගැන නෙමෙයි කතා කරන්නේ. එබැවින් ධම්මානුධම්ම ප්‍රතිපන්න කියන වචනේ රටේ තොටේ දහස්සර කළු මැද හැම ගිය වචනයක් වශයෙන් මම දකිනවා. කියලා වචනේ දාන්න කෙනෙක් නැහැ. නමුත් අවතීර්ණය වෙන්න බැරි වෙනවා. මම ධම්මානුධම්ම කියන එකට කුමන අර්ථයක් ජනිත කරනවද දන්නේ නැහැ. උපදින ස්කන්ධ පංචකයෙන්, පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයට අනාත්මය බැලීම තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. 100ක් අහු නොවෙන්න පුළුවන් මුලදී. 1 සිට 100 දක්වාම හදන්න ඕන. ඔන්න ධම්ම කතික භාවයෙන් මෙහා පැත්තට ධම්මානුධම්ම ප්‍රතිපන්න. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පවතින්නේ මාර්ගඵලලාභීන් තුල නේද? ඒ මාර්ගයනේ ඒක ඵලය හම්බ වෙනවානේ. අර පටිසෝතගාමී මාර්ගයේ අර අවිද්‍යාව දුරු වෙනකොට අවිද්‍යා සංඛාර නැත්නම් විද්‍යාවේ මුක්ති කියන්නේ ඵලයනේ. නැවත නැවතත් මොකද වෙන්නේ? මේක තමයි ඔබ ඔය කතා කරන පොතේ තියෙනා වූ සකලක් ක්ලේශයන් ප්‍රහීන කොට. ක්ලේශයන් ප්‍රහීන වෙන පාර. එකතු වීමෙන් ප්‍රහීන වෙන්නේ නැහැ. බලවත් වෙනවා, අඩු දියුණු වෙනවා. එකතු නොවීමේදී
ඔහුට තැනක් හම්බ වෙන්නේ නැතුවම ඔහු යා යුතුයි. ඔය යමෙක් එනවා වාඩි වෙන්න අසුන් පනවා තියෙන තැනක. ඔහුට වෙනුවෙන් වෙන් කරපු ආසනයක් නැහැ. කවුරුත් පිළිගන්නේ නැත්නම් ඔහු යන්න ඕනනේ. Tamanට තැනක් නැහැ කියලා. ඒ නිසා මේ ප්‍රතිපත්තිකාමී බෞද්ධයාගේ ජීවිතේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට එකතු වෙන තැන දෙන්නේ නැහැ. පහාන. එතකොට මේ මොහොතේදීම වෙන්න තිබුණ අවිද්‍යා සංකාරය නැත්නම් කර්ම සහ විපාක, කර්ම සිදු නොවි විපාක නැතුව ඉවර වෙනවා. එතකොට විද්‍යාවේ මුක්තිය නේද? දැන් දහම් පෙළ මේක තුළ පවතිනවා. තේරුම් ගත්ත අය දේශනා කරනවා. තේරුම් ගත්ත කෙනාට අනුගමනය කරන්නත් පුළුවනි. තේරුම් ගත්ත කෙනත් අනුගමනය කරන්න ඕන කිව්වට වෙන්නේ නැහැ. අහන අයත් තේරුම් අරගෙන අනුගමනය කරන්න වෙනවා. අනේකයි තථාගතයන් වහන්සේ අර බහුකාර වැනි සූත්‍රවල පෙන්ලා තිබෙන්නේ අන්‍යෝන්‍ය උපකාරයක් කරන්න තියෙනවා. සිව්පස්සේ උපයන්නා සිව්පස්සේ නැති කෙනාට දෙන්න ඕන. එදා සසුනේ ගිහි සමාජයේ සිව්පස්සේ උපයන්නෝ භික්ෂුන් ධර්ම දේශනා සඳහාම වෙන් වෙච්ච අය තැනක නතර වුණේ නැති සෞපේමක් නැහැ. ඒ නිසා ඒ තියෙන දේ අර පැත්තට දෙන්න ඕන. මේකට ප්‍රතිඋපකාරයක් වශයෙන් උන්ට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා දෙන්න වෙනවා. සිව්පසෙන් දෙන්නගේම බඩගින්නයි නෙවෙන්නේ ඊට එහා දෙයක් ලැබෙන්නේ නැහැ. දුන්න කෙනාට අනාගත විපාකයක් සඳහා ලෞකික විපාක සඳහා ආය වර්ණ සැබ්බල හිමි වෙන්න පුළුවනි. දෙදෙනාගේම දුකින් මිදෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්. සුමනා සූත්‍රයේ ඉන්න යාළුවෝ දෙන්න නිවන් ලැබුවේ දාන සර්දාවෙන් සීලෙන් නෙමෙයිනේ. දානෙන් සීලෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. මෙන්න මේ කරුණ තේරුම් ගන්න. දැන් මේ සඳහා ඔබ ජීවත් වෙන සමාජය තුළ ඔබේ සිත නොසන්සුන්නෙන්ට අදාළ චිත්තය සැඟවුණා වූ ස්වභාවයන් පිළිබඳ වැටහීමකින් යුක්තව ඔබ කටයුතු කරන්න වෙනවා. කොයි මොහොතේ හෝ මේ සැඟවුණ සොරා, මේ සැඟවැ සිටින ගරිල්ලා ඔබට පහර දෙන්න එන්න පුළුවන්. වෙලාව කියලා නැහැ. වෙලාව මම දන්නවා වර්තමානයේ කියන්නත්. නමුත් හේතු යෙදෙන්න වෙනවා. ඒ හේතු යෙදෙන මොහොතට එන්න ඕන කියලා නේද තියෙන්නේ, එපා කියලා නෙවෙයි නේද තියෙන්නේ. ඒක නේද උප්පන්නම් කියලා කියන්නේ. එතනින් එහාට පවත්තන්න එපා කියන එක නේද මේ කන්ති කියලා කියන්නේ. පවත්තනවා කියන එක නේද එකතු වෙලා අනාගතේ හදනවා, කර්ම රැස් කරනවා, අවිද්‍යා සංකාරය කියලා කියන්නේ. බලන්න පුළුවනිද කියලා වීරියක්, උත්සාහයක් නැතුව. ඒ නිසා අනාගත සසර දුක් විපාක තේරෙන පුද්ගලයාට වීරියෙන් මේකට එකතු නොවී ඉන්න දිරි ගන්නන්න ඕන. අන්න එහෙමයි තථාගතයන් වහන්සේ මේ මොහොත මේකට එකතු නොවෙන්න දිනු කරා වූ සතියක් ඔබ දිනු කරන්න කියලා කියන්නේ. පළවෙනි වතාව ඊට පහසු වෙන්න පුළුවනි. දෙවෙනි තුන්වෙනි වතාවත් ඊට පහසු වෙන්න පුළුවනි. දුර ගොහින් වරදක් වශයෙන් තේරෙන්න පුළුවනි. නමුත් අපි අත්දැකීම් මෙම දන්නවා. පසුව මතක් වෙනවා වගේම එහා සමග මතක් වෙනවා වගේම ඊට පෙරත් මතක් වෙනවා. කරලියට එන්න පෙරම. එදාට එයාට තැනක් ඇත්තෙව නෑ. මෙන්න මේ කරුණු පැහැදිලි කිරීම තමයි මේ සූත්‍රය තුළ ධම්මකතික භාවය කියලා පෙන්වලා තිබෙන්නේ. අර අපහාස රසය, උපහාස රසය, හිනස්වන රසය, ඉතිහාස තොරතුරු කතා කිරීම, කතන්දර පිළිබඳ දැනුම පළල් කිරීම, ශාසන ඉතිහාස දැනුම පළල් කිරීම නෙවෙයි. ඒවා අපි ගන්නව ඉගැන්වීම. ඒවා ඉගැන්වීම වලට අයිති දේවල්. මේක ඉගැන්වීම වලට නෙමෙයි, අතහැරීම වලට අදාළ දේවල්. ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා අදාළ දේවල්. දැන් කුමක්ද මේන් කියවෙන්නේ? ජරා මරණය සිට අවිද්‍යා සංඛාරා දක්වා අවස්ථාවක් පදනම් කොට ගනිමින් ඒක තුලින් සසර බැඳෙන ආකාරය පැහැදිලි කරමින් ඒට කලකිරීමට නිබ්බිදාය, නොයල්මට
විරාගාය. ඇතහැරීමට නිරෝධාය. මිදීමට. කරුණු පැහැදිලි කිරීම ධම්මකති භාවයයි. තේරුම් ගත්ත මග ඇත්තනම් අනුගමනය කරපුවාම තමන්ට ප්‍රතිඵල ලැබෙන එක ධම්මාන ධම්ම පටිපදාවයි. තව වචනයක් තියෙනවා. ජරා මරණස්සචේ බික්ඛු නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුච්ඡතෝ හෝති. ditta ධම්ම නිබ්බාන පත්තෝ බික්ඛු අලං වචනාය. ඔන්න ප්‍රතිඵලෙත් තියෙනවා. ඉහත් වශයෙන්ම. තේරුම් අරගෙන අන් අයට කියා දෙමින් අවශ්‍යයට අනුගමනය කරන්නේ නම් යම්කිසි පුද්ගලයෙක් ඉදින් හෙතෙම ජරා මරණ පිළිබඳ කලකිරීමෙන් නොඇලීමෙන් එයින් මිදීමෙන් දැඩිව නොගෙන මිදුනේ නම් අන දැඩිවගෙන උපාදානයෙන් නොගෙන මිදුනේ නම් උපාදාන කර ගැනීම අවිද්‍යා සංඛාරා උපාදාන නොකර ගැනීම විද්‍යාය මුක්තිය. හෙතෙම මේ අත්භවයේදීම නිවනට පැමිණියයි කීමට සුදුසුයි. මේ අත්භවයේදීම මැරිලා නිවන් නෙවෙයිනේ එතකොටනේ. අනාගත බුදුසසුන නිවනොත් නෙමෙයි. මේ අත්භවයේදී ජීවිතය තුළම ලැබෙන්න ඕන දෙයක් නෙවීම කියලා අවුරුදු 35ක 40ක ඉඳලා කියන්නේ අපි ඒකයි. දැන් මෙතන මේ කෙලවර පෙන්වුවට ආරම්භයක් තියෙනවා. ආරම්භය තමයි මග්ගඵලලාභීත්වය. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් මේ මාර්ගයේ දියුණු වෙන ආකාරය. ක්ලේශ ප්‍රහීන වෙනකොට ලැබෙනා වූ සංසොන් ස්වභාවයේ උසස් වීම තමයි මේ මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. ලබන්නේම නිර්වාණය. නමුත් ඒක පළල් වෙනවා. ඵල මා හිතනවා ඔනොයි මගඵල පිළිවෙලින් ලබා ගන්නා වූ සංසුන් වීමට තමයි බුදු සමයේ ආර්ය ධාන කියලා කියන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන සම්බන්ධ වෙනවා ඇත්තේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගඵලවලට. නමුත් විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධාන තිබෙන්නේ මාර්ගඵලවල නෙමෙයි. කෙලෙස් යටපත් කරගත්තා වූ අර්ථකිලමතානුයෝගී. ඒකේ පහක් තියෙන්නේ ඒකයි. එයත් මෙයත් දෙකක් බව ලෞකික ධාන සහ ලෝකෝත්තර ධාන දෙකක් බව අපේ ධර්ම දේශනාවල අපි පෙන්වලා තිබෙනවා. නමුත් මේ සාන්ත බව දෙකක් නෙමෙයි කහ සමානයි. ඒකයි රැවටෙන්නේ. නමුත් අරවා වැඩෙන්නේ බොජ්ජංග රහිතව කාමාංග යටපත් වීමෙන්, මේවා වැඩෙන්නේ කාමාංග විනාශ වීමෙන් බොජ්ජංග සහිතව. එනිසා ධානයට පැමිණ භාවනා වඩනවට වඩා මම දකින්නේ භාවනා වැඩීමෙන් ධානයට පැමිණෙනවා. දැන් සෝවාන් පුද්ගලයාට එතනින් එහා පැත්තට කාමරාග ව්‍යාපාද දුනා කිරීමට පුළුවන් ධාන පාදක කොටගෙන ප්‍රථම ධානය මුදල් කොටගෙන ඔහු සිහියෙන් ඉන්නවා ඊළඟ එනවා දකින්න. සකෘදාගාමී බව මුල් කොටගෙන එතනින් එහාට සීල සූත්‍රය පෙන්නන්නේ ඉමේ පංච උපාදාන සෝවාන් පුද්ගලයා මොකද කරන්න ඕන? මෙම පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න වෙනවා. දැන් මෙම පංච උපාදානස්කන්ධය කය වෙන්න බෑ. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපදින කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ වෙන්න ඕන නේද? දැන් තුනී වෙනකොට ලැබෙන එක නේද ඵලය? තවදුරටත් ඉතුරු ශේෂ තියෙනවා. අර පස්සේට එන්න තවත් තිබෙනවානේ අනුසය. ඉතින් හැංගිලා තියෙන්න බෑ. එන්න වෙනවා. එනතකල් බලන් ඉන්න වෙනවා. එන්න අවස්ථාවල් උදා කරගන්න වෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට අවස්ථාව උදා වෙන තරමට වාසි කැමති. තේරුම් ගත්තේ නැති කෙනාට තමයි අවස්ථාව කරදරයක් වෙලා මග අරින්න හිතෙන්නේ. දැන් මොකද කරන්නේ? මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම මේ ජීවිතයේදීම නිවුණ කෙනෙක් බවට පත් වෙන මාර්ගය යනවා. මේ ධම්මකතිපකා භාවය දේශකින් වහන්සේලා තුළ විද්‍යාමාන විය යුතුයි නේද? උන්වහන්සේලායි මගේ ආ යුතුයි නේද? ශ්‍රාවකින් මේ මගේ යන්නන් බවට පත් කළ යුතුයි නේද? එය පොත තුළ පවතිනා වූ අනුගමනයක් නැති වාචික ක්‍රියාමාර්ගයකට පත් වුණ සම්බුදු සසුනක ඔබ හිටියා නේද?
තාමත් එවදු මතවල මත පතුරවන්නන් අතර ඒ මත දරන්නන් රටේ විශාල වශයෙන් ඉන්න බව දන්නවද? අපි ඔළුවෙන් හිටගෙන කියන්න හැදුවත් ඔවුන් ඒක පිළිගන්න සූදානම් නැහැ. එහෙම සමාජයක් තිබෙනවා. නමුත් ඒ මතු මේ කටයුත්ත කරන බලාපොරොත්තුෙන් යන ගමනට සමාජය නොදන්නාකමින් හැඩ ගැහිලා පෙළබිලා ඒක ඇබ්බැහි වෙලා ඉන්නේ. ඇබ්බැහි වෙලා කියන එකේ තේරුම උපාදාන වෙලා ගැලවෙන්න බෑ කියන එක. වෙනසා කරුණු පැහැදිලි කිරීමේදී විශාල මිත්‍යා දෘෂ්ටි ප්‍රමාණයක් තුනී කරමින් කරුණු පැහැදිලි කරන්න වෙලා තිබෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි පැහැදිලි කිරීමේදී අපට කිසිදු ආකාරයක කෙනෙකුට රිදවන්න පහර දෙන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මිත්‍යා දෘෂ්ටිය වශයෙන් පෙන්වන්න ඕන නැත්තම් තේරෙන්නේ නැහනේ. ඒකයි මම අර ඇතැම් විට කියන්නේ වට්ටෝරුව තිබෙනවා බෙහෙත් ගෙදර ගෙනත් තියාන තිබ්බට නම් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. නැවත කිව්වල පාඩම් කරගත්තත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. වට්ටෝරුවේ තිබෙන්නේ බෙහෙත හදාන බොන්න කියලා. එබැවින් මේ තථාගතවරු ලෝට හෙළි කළා වූ ධර්ම න්‍යාය ලොයින් වසං කරන්න, අනුගමනය නොකරන්න, මුලා මගට යොමු කරන දේ දැන කළත් නොදැන කරත් විශාල වරදක්. සමාජයේ නැවත නැවතත් දුකට පත් කිරීමක්. මේ සමාජයේ ඔය පේන දුක් බහුල වේගෙන එන්නේ ඔය පෘථග්ජන සංඛාව ඉහළ යන එක සහ ඔවුන්ගේ ලෝභ දේශ මොහ බහුල වෙන එක. එබැවින් වහා සක්‍රිය කළ යුතු මිනිසුන්ගේ හදවත්වල වහා සක්‍රිය යුතු ප්‍රතිපදාවක් වශයෙන් මම දකිනවා. එබැවින් එවඳු ධම්මානුධම්ම ප්‍රතිපදාවක් දේශනා කරන්නව දේශකින් වහන්සේලා සවන් දීලා ඔබත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මේ මාර්ගයට පත් වෙන්න. ඔබට ඒ සඳහා ප්‍රඥාස පහළ වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහි දායකත්වය දෙන ලබන්නේ උපාලි දකුම්පිටිය මහතා ඇතුළු පවුලේ සැම විසිනි. අරමුණ උපාලි දකුම්පිටිය මහතාගේ භාර්යාවද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් පදිංචි අයන්නක් නැද්ද මන්දා නුරාදා දකුම්පිටිය මෑණියන් වූද. නුරාදා හෝ අනුරාදා වෙන්නත් පුළුවන් දෙක එකක් හදාගන්න. මෑණියන් වූද නුරාදා දකුම්පිටිය මෑණියන් වූද නැත්නම් අනුරාදා දකුම්පිටියගේ මෑණියන් වූද. තිලක් අබේරුවන් ගමගේ මහතාගේ නැන්දම්මා වූද ජයත නිම්තරු ගමගේ තිස්ස ගමගේ පුතුණුවන්ගේ ආච්චම්මා වූද රවින් දකුම්පිටිය තිලාන් දකුම්පිටිය සිතුමිනි දකුම්පිටියගේ මෑණියන් වූද මුල්ලේරියාව හිඹුටාන පදිංචිව සිට 2019 දෙසැම්බර් මාස 30 වන දින ප්‍රාප්ත වුණා වූ චන්ද්‍රානි කුසුම්ලතා දකුම්පිටිය මහත්මියගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය සහ තංගල්ල එන්නපිටිය පාරේ පදිංචි ඉවෝන් සමරවික්‍රමගේ ස්වාමි පුරුෂයාවද සහන් විජේසේකර දිලුම් විජේසේකර සහානි විජේසේකරගේ පියාණන් වූද අනුරාධා පතිරගේ ආයෂා ටිෂ් පබෝද්‍යා ජයසිංහගේ මාමා වූද 2020 දෙසැම්බර් මාස 30 වන දින ප්‍රාප්ත වෘත්තීය පුහුණු අධිකාරී අධ්‍යක්ෂ ශ්‍රී රංජිත් විජේසේකර මහතාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය සිහි කිරීම පිණිස මෙම දෙපාර්ශ්වයේ දෙමව්පියන් වූ නැසී ගිය රොබර්ට් දකුම්පිටිය පියාණන්ට වයලට් දකුම්පිටිය මෑණියන්ට මහගෙදර විතානලාගේ සුගුණහාමි මෑණියන්ට හල් ඇටඹගේ නෝමිස් අප්පුහාමි පියාණන්ට හිඹුටානේ පදිංචි සිටි නැසීගේ MD කුමුදුසේන ආර්යතිලක ගමගේ නාලනී දකුම්පිටිය ගල්කස්සහේනේ පාරේ පදිංචි සිටි නැසීගේ බර්ටි මාටිස් කළුතර එතන මඩල පදිංචි සිට නැසීගේ බැසිල් සමරවික්‍රම ධම්මිනී අයෝමා නානායක්කාර හේමලතා රාජපක්ෂ දෙල්ගොඩ මූකලානේ පදිංචි සිට නැසීගේ ජීවන්දරගේ පියසේන ජීවන්දර මුල්ලිරියාවේ හිඹුටානේ පදිංචි සිට නැසීගේ දෛවඥ ආනන්ද ඩයස් යන ඥාතීන්ට මෙම උතුම් ධර්ම දානයේ ප්‍රඥා නාලිකාව ඔස්සේ ලක්වැසි ලෝකැසි ජනතාවට නිවන් සුව පිණිස දේශනා කර ගැනීමෙන් ජනිත වන්නා වූ කුසල් බලයෙන් සියලුමියගේ ඥාතීන්ට මෙම බුදු සාසනය තුළදීම මනුස්සාත්මයක් ලබා නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නිර්මල බුද්ධම හමු වීමට මෙම කුසලයේ හේතු වාසනා වේවා. නිවන් අවබෝධ කර ගැනීමට අපේක්ෂා කරන සියලු ලෝවැසියන්ට මෙම ධර්ම දානය ඔවුන්ගේම අරමුණට කිරීමට උපකාරී වේවා. මෙම ධර්ම දේශන සිදු කරන්නා වූ අති ගෞරවනීය දේශකයන් වහන්සේටත් ගිය වසරේ වර්ෂ පූර්ණ ධර්ම දේශනය කරන ලද අතිපූජනීය ආචාර්ය කුකුල්පනි සුදස්සි ස්වාමින් වහන්සේටත් තව තවත් උතුම් ධර්ම දේශනා කරමින් ලෝවැසි ශාස්ත්‍රයෙන් මුදවා ගැනීමට අවශ්‍ය නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේලාගේ පැතුම් මිටු වේවා. ප්‍රඥා නාලිකාවෙන් නිර්මල වූ ධර්ම දේශනා කරන මහා සංඝරත්නයට මෙම ධර්ම දානය නිවන් පිණසම හේතු වේවා. ඉටුවේ හැකි සියලු පැතුම් ඉටු වේවායි ප්‍රාර්ථනා කරන අතර මේ ධර්ම දානය තුළ ලබාගත්තා වූ ශක්තිය අවබෝධය ධර්ම දේශනාව මෙහෙය වූ සහ අනුග්‍රහ දැක් වූ අයටත් සවන් දුන් හැමටත්
මේ ධම්ම කතික භාවය තුළ ධම්මාන ධම්ම පටිපන්න වී අදාළ ප්‍රතිඵලයට පත්වෙන්නට මං පෙත්වර ගන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං